හරි ළමයි සුබ රාත්‍රියක්. ඇත්තටම දැන් මේ රාත්‍රී කාලේ තමයි ගෙවෙන ළමයි. ඇත්තටම මම අද කතා කරන්නේ ස්ථාවර විනිමය අනුපාතික තන්ත්‍රය පිළිබඳව. ඒතර අපි ඊට ඉස්සෙල්ලා දාපු වීඩියෝ එකේ ස්ථාවර විනිමය අනුපාතික තන්ත්‍ර වලට කලින් දාපු මේ වීඩියෝ එකට කලින් එන වීඩියෝ එකේ අපි තියෙනවා පැහැදිලිව මොකද්ද විනිමය අනුපාතික තන්ත්‍රයක් කියලා කියන්නේ, මොකද්ද විනිමය අනුපාතිකයක් කියලා කියන්නේ. ස්ථාවර විනිමය හෝ කවර හෝ විනිමය තන්ත්‍රයක් ඇයි රටකට ඕන වෙන්නේ, ඊට පස්සේ ගත්තම විනිමයගේ අනුපාතිකයක් කොහොමද තීරණය වෙන්නේ, මෙන්න වගේ වැදගත් කරුණු අපි ගිය සැරේ දාපු වීඩියෝ එකේ තියෙනවා. ඒතර මේ වීඩියෝ එකේ අපි සාකච්ඡා කරා පූර්ණ පාවිනිමය අනුපාතික තන්ත්‍රයක් පිළිබඳව. ඒතර මේ සාකච්ඡාවේදී අපි සාකච්ඡා කරන්නේ ස්ථාවර විනිමය අනුපාතික තන්ත්‍රයක් පිළිබඳව. ඔව් සාකච්ඡාවට කලින් කියන්න කැමති ඩිස්ක්‍රිප්ෂන් එකේ යටතේ තියෙන link එකට ගිහින් link ඔස්සේ ගිහිල්ලා ඒ අදාළ පිටු ටිකක් තියෙනවා මේ සාකච්ඡාට අදාළව ඉබා ගන්න. ඒතර අපිට වඩාත් ඵලදායීව මේක ගෙනියන්න පුළුවන්. හරි. වැඩි කතා නැතුව ඉතින් අපි යන් අපේ සාකච්ඡාවට. ඔව්. කිව්වත් වගේ සිලබස් එකේ අමාරුම කොටසක් වෙන මේක ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය නේද? අමාරු තමයි විනිමය අනුපාතික කියවම නිකන් බ්ලැක්. නවුල් ඉතින්නේ. ඒ මේ සාකච්ඡාවට හරියට මේ එන්න අපිත් එක්ක මේ කියන්නේ එකතු වෙන්න. දැන් මේක ගොඩක් ඉන්ටරෙස්ටිං වෙනවා මේක. මොකද මේක ප්‍රැක්ටිකල් ඇත්තම දෙයක් මේක. උපකල්පන මුකුත් නැහැ. ඇත්තම දෙයක් මේ කතා කරන්නේ. ඒවා තරකත් එක්ක කතා කරන්න තියෙන්නේ. ඒ තරක තව ළමෙක්ට බින්දින්න බැරි තරක. සමහරක් වෙලාවට බින්දින්න පුළුවන් තරක. එතකොට ආර්ථික විද්‍යාව හරි ඉන්ටරෙස්ටිං වෙනවා. හරි කොහොම හරි. ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක් කියලා කියන්නේ මොකද්ද? නමින්ම අපේ නම ස්ථාවරයි. මොකද්ද? විනිමය අනුපාතය. මෙන්න මෙහෙමයි. රටේ මූල්‍ය අධිකාරිය හරියන්නේ ආජන. මොකද්ද? රටේ මහ බැංකුව. රටේ මහ බැංකුව විසින් මොකද කරන්නේ? රටේ මහ බැංකුව විසින් එක්තරා අනුපාතයක් විනිමය අනුපාතයක් තීරණය කරනවා. හිතන්නකෝ. එයාලා කියනවා මහ බැංකුව අධිපති ඩොලර් එකක් හුවමාරු වෙන්න ඕන රුපියල් 130කට. මහ බැංකුව අධිපති කියනවා මේ රටේ ඩොලර් එකක් මේ හුවමාරු වෙන්න ඕන රුපියල් 130කට. ඒතර මේක ඩොලර් සමග තියෙන විනිමය අනුපාතිකය. හරිද? මහ බැංකුව මේක තීරණය කරනවා ඉස්සල්ලාම. හරිද? ඒ තීරණය කරද්දී ආර්ථිකයට ගැළපෙන අනුපාතයක් තමයි තීරණය කරන්නේ. අසාර්ථකයට වඩාත් සුදුසු ආර්ථිකයේ දැරිය හැකි අනුපාතයක් තමයි තීරණය කරන්නේ. පසුව ඒ අනුපාතය වෙනස් කරන්නේ නැතුව කාලයක් පුරාවටම පවත්වාගෙන යන සිස්ටම් එකට අපි කියනවා ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය කියලා. අවුරුද්දකින් හෝ මාස ගණනාවකින් පස්සේ මහ බැංකුව අධිපතිතුමාට හිතෙන්න පුළුවන් දැන් මේක දරන්න බෑ ආර්ථිකයට අපි පටගාලා වෙනත් එකකට මාරුවෙමු. එතකන් මේක දරාගෙන යනවා යාලා. එතකන් මේක තියාගෙන යනවා කොහොම හරි. මම කියන්නේ 130ටම තියන් යන්න පුළුවන් කියලා. අඩුම ගානේ කිසියම් චුටි රේන්ජ් එකක් ඇතුලේ. අපි හිතමු ඩොලරයක් 130ත් 140ත්. අනේ ඒ අතරේ තියාගෙන යන්න මහ බැංකුව උත්සාහ කරනවා. ඒ උත්සාහ කරද්දී භාවිතා කරන සිස්ටම් එක තමයි ස්ථාවර විනිමය අනුපාතික තන්ත්‍රය කියලා කියන්නේ. ස්ථාවර විනිමය අනුපාතිකය. ඒතර මේ කොහොමද එන්නේ? ප්‍රස්ථාරයක් ඇසුරින් ගමු. අපි දැන් ළමයි දන්නවා ප්‍රස්ථාර අඳින්න නේද? සිරස්සක්ෂයේ ඔව්. මොකද්ද විනිමය අනුපාතිකය? සිරස්සක්ෂයේ ඒ විනිමය අනුපාතිකය යටතේ ඔහුවමාරු කරගන්න කැමති ඩොලර් ප්‍රමාණය නැත්නම් විනිමය ප්‍රමාණය මේ තියෙන්නේ සැපයුම් වක්‍රය. මොන සැපයුම්ද? විනිමය සැපයුම් වක්‍රය. මේ තියෙන්නේ විනිමය ඉල්ලුම් වක්‍රය. එතකොට විනිමය ඉල්ලුම් වක්‍රය විනිමය සැපයුම් වක්‍රය ගැටලා මොකද්ද හැදෙන්නේ ළමයි? අතන හැදෙනවා විනිමය වෙළඳපොලේ සමතුලිතය හැදෙනවා. විනිමය වෙළඳපොලේ සමතුලිතය හැදෙනවා. මෙතන විනිමය වෙළඳපොලේ සමතුලිතය. හරිද? එතකොට විනිමය වෙළඳපොලේ සමතුලිතය අපි හිතමු ඩොලර් එකක් 150ට තමයි ඉල්ලුම් කරෝ සැපයුම් කරෝ කැමතිලා ඒ කට්ටිය නිදහසේ තීරණය වෙච්ච විනිමය අනුපාතකය මේ විදිහට. එයාට අපි හිතමු ඩොලර් 1000ක් සපයන්නයි ඉල්ලුම් කරන්නයි කැමති කියලා. හොඳද? දැන් මේක ඇවිල්ලා පූර්ණ පාවෙන එකක් නෙමෙයි. මේක නෙමෙයි ප්‍රස්ථාරය. මේක ඇත්තොත් වැරදි. හොඳද? දැන් මොකද්ද ප්‍රස්ථාරේ? රජය තීරණය කරනවා ඉස්සෙල්ලා කිව්වත් වගේ 150 නෙමෙයි ළමයි. 130. මේ තමයි රජය තීරණය කරපු අනුපාතිකය 130. විතර මේ වැඩක් නෑ. ඒ ආදාර නෑ. මේ ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයේදී ඉල්ලුම සැපයුම වෙළඳපොළ නිදහස කාර්යක්ෂමතාවය ඒත්‍රේදින කාර්යක්ෂමතාවය ඒවා කියන අවධානය යොමු කරන්නේ නැහැ මේ. නිකන් තීරණය වෙලා. නිකමක් නෑ තීරණය වෙලා හිටපු දෙයි. මෙතන භාවිත වෙන්නේ මොන විනිමය අනුපාතයකද? රටේ මොකද්ද විනිමය අනුපාතය කියලා ඇහුවොත් එහෙම උත්තරේ මෙන්න මේක. ඩොලර් එකක්
130ට යන්නේ. ඩොලර් 130ට යන්නේ. ඒක මූල්‍ය අධිකාරියෙන් විසින් තීරණය කරපු එක. ශ්‍රී ලංකාවේ 1977ට කලින් 1977ට කලින් අපිට දකින්න පුළුවන් මේ වගේ යාන්ත්‍රණයක් තිබ්බා කියලා. නමුත් මෑත කාලේදී මම දකිනවා ප්‍රායෝගිකව දැන් ගත්තොත් එහෙම මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ ඒ කාලේ අපි දැක්කා ඩොලර් එකක් 130 ඉඳන් 145 වගේ පැන්නුවේ නෑ. ඒ පරතරය ඇතුලේ තිබ්බේ. ඒතර භාවිතා කරපු සිස්ටම් එක ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය නෙමෙයි. නමුත් ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයට බරවයි ආර්ථිකයේ කාලේ ගියේ. කෙසේ හරි ගමන්නේ. හරි. ඒතර ස්ථාවර විනිමය අනුපාතයක් කියලා කියන්නේ මොකද්ද? මූල්‍ය අධිකාරීන්. මහ බැංකුව මූල්‍ය අධිකාරීන් කිසියම් නිශ්චිත විනිමය අනුපාතයක් තීරණය කරනවා. පසුව ඒ තීරණය කරපු අනුපාතය අඛණ්ඩව පවත්වාගෙන යනවා. කොහොමද? ඒක වගේ ප්‍රශ්න ඉන්න පුළුවන් ළමයි. මේ කොහොමදයි එහෙම කරන් යන්නේ? එහෙම කරන් යන්න බෑනේ. ඔව් එහෙම වගේ ප්‍රශ්න ඉන්න පුළුවන්. ඒවට ඉස්සරහට උත්තර දෙනවා. හරිද? කොහොමද පවත්වාගෙන යන යම් සිස්ටම් එකක් අපි කියනවා විනිමය අනුපාත ක්‍රමය කියලා. හරිද? හරි. ඔව්. ඊට පස්සේ අපි කතා කරමු මේ සිස්ටම් එක කොහොමද පවත්වාගෙන යන්නේ. ඇත්තට මේක දැන් සාමාන්‍ය පවත්වාගෙන යන බැරි සිස්ටම් එකක් කොහොමද ඒක සිද්ධ කොහොමද පවත්වාගෙන යනවා කියන ගොඩක් අමාරු කටයුතු. හරි බලමු. නිර්වචන තීරණය කියලා හිතෙනවා. මෑත කාලේ ශීර්ෂයම් ආර්ථිකයක් මේක භාවිතා කරනවා කියන ප්‍රශ්න ඇහුවොත් එහෙම ඔව් ඒ කියන්නේ සමහරක් ආර්ථික තවමත් මේක භාවිතා කරනවා සුද්ධ වශයෙන් නෙමෙයි කියන්නේ ගොඩාක් ස්ථාවරව තියාගෙන යනවා නමුත් චුට්ටි අවස්ථාවලදී නිදහසේ කරගෙනත් ඉඩ දෙනවා හරිද හරි ඒ වගේ අවස්ථාවන් තියෙනවා ආර්ථිකයේ කොහොම හරි කමන්නේ අපි දැන් ඊළඟ කොටසට මෙන්න මේ පාඩම ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය මෙහෙවද්දී ඒ කතා කරද්දී අපිට වැදගත් මාතෘකාවකින් කතා කරන්න තියෙනවා මොකද්ද ඔව් ඉතින් ආර්ථික විද්‍යාව හැමදාම ඉතින් වැදගත් එහෙමනේ මේ හොඳේ මේ ගොඩක් වැදගත් ස්ථායීකරණ අරමුදල දැන් තමයි මෙහෙම සිද්ධියක් තියෙනවා අර කොච්චර මහා බැංකුව ඔය විනිමය ඉල්ලුම විනිමය සැපයීම ගණන් ගන්න නැති වුණත් ඔය දෙකොල්ල ගොඩක් බලවත් හරිද ඒ හින්දා මෙන්න මේ වගේ සිද්ධියකුත් වෙන්න පුළුවන් හරිද අපි ආයේ ඒ ප්‍රශ්න අරන්නිමු ළමයි විනිමය අනුපාත විනිමය ප්‍රමාණය මෙන්න ඉල්ලුම් වක්‍රය මෙන්න සැපයුම් වක්‍රය මෙන්න විනිමය ඉල්ලුම් වක්‍රය හරිද අපි හිතමු දැනට මෙන්න මේක තමයි මහ බැංකුව විසින් ඩොලර් එකක් රුපියල් 130ට වමාරු වෙන්න ඕන කියලා තීරණය කරලා තියෙන එක හොඳද එතකොට මොකද්ද කරන්නේ මහ බැංකුව විසින් අඛණ්ඩව මේ ඩොලර් එක රුපියල් 130ට වමාරු වෙනවා කියන එක වග බලා ගන්න ඕන හොඳද ස්ථායීකරණ අරමුදලක වැදගත්කම තමයි මම දැන් මේ පැහැදිලි කරන්න හදන්නේ වක්‍රාකාරයෙන් හොඳද හරි බලන්න දැන් කොහොම මෙයාලා කිව්වත් ළමයි ඉල්ලුම් වක්‍රය මොකද වෙන්නේ විනිමය ඉල්ලුම් වක්‍රය හරි දැන් ළමයි විනිමය ඉල්ලුම් කියන එක දන්නවා විනිමය සැපයුම කියන එකත් දන්නවා පෙර වීඩියෝස් වල ඒවා සාකච්ඡා කරලා තියෙනවා විනිමය ඉල්ලුම මොකද වෙන්නේ හරි අපි හිතමු නිකන් දකුණට විතැන් වෙනවා කියලා හරි මේ තියෙන්නේ දකුණට විතැන් වෙච්ච විනිමය ඉල්ලුම් වක්‍රය හරිද විනිමය ඉල්ලුම් වක්‍රය දෙක හරිද දැන් විනිමය ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වුණාම ඔයාලට පේනවා මේ ඩොලර් 130ට වමාරු වෙනවා කියන අනුපාතිකය මොකද වෙන්නේ නිවන්න මේ ඉහළට යන්න දඟලනවා මේ ඩොලර් එක රුපියල් 150ට යන්න දඟලනවා තාම ගියේ නැහැ හොඳේ දඟලනවා හොඳද මේ මොකද ගන්නෙ මහ බැංකුවට යන්නේ මහ බැංකුව කැමතිලා ළමයි මේක එහෙම යනවට දැන් මහ බැංකුවට අණ දීලා තියෙන්නේ 130ට තියන් ඉන්න කියලා තමයි දැන් මොකද කරන්නේ දැන් මේ ඇති උනේ ළමයි අතිරික්ත ඉල්ලුමක්නේ විනිමය මිනිස්සු ඉල්ලනවනේ ළමයි හරිද ඒකනේ මේ විනිමය ඉල්ලුම හින්දානේ මේක අපේ එක ෂෙව් උනේ මෙහෙම ප්‍රමාණයක් තේරුණාද දැන් මහ බැංකුවට පුළුවන් නම් ළමයි අතිරික්ත ඉල්ලුමට සාපේක්ෂව ඒ ඉල්ලුම සරිලන ඒ ඉල්ලුම තෘප්තිමත් කරන්න විනිමය සැපයුමක් මහ බැංකුවෙන් නිකුත් කරන්න පුළුවන් නම් වෙළඳපොළෙන් නෙමෙයි මෙතන වෙළඳපොළ සැපයුමක් හරිද ඔන්න යාන්ත්‍රිකව මහ බැංකුව මොකද කරන්නේ විනිමය සැපයුමක් කරන්න යන්නේ විනිමය සැපයුමක් විදේශ මුදල් ලබා දෙන්න යන්නේ හරිද මම ඒක ළමයි නිල් පාටින් අඳිනවා මේ තියෙන්නේ එන්නේ බාන්ඩ් වෙන්නේ වැඩි මේ තියෙන්නේ විදේශ විනිමය සැපයුම් වක්‍ර දෙක හරිද කවුද ඒ පියවර ගත්තේ නිදහස් වෙළඳපොළද නැහැ නිදහස් වෙළඳපොළ නෙමෙයි ඒ විනිමය සැපයුම් වක්‍ර ගත්තේ ඒ ස්ටෙප් එක ගත්තේ 130ට බස්සන්න ඕන කියන අරමුණ තියෙන මහ බැංකුව විසින් හරිද මහ බැංකුව විසින් බාන වෙන දේ නැවත මේ බාන නැවත සමතුලිතය හැදෙනවා ළමයි මෙන්න මෙතනට මෙතෙන්ට හැදෙනවා නැවතත් අර
එතකොට මහ බැංකුවට හිතුණු වෙලාවට විනිමය සැපයුම් වක්‍රය දකුණට පිටෙන් කරන්න බෑනේ. විනිමය තියෙන්න බෑ. එහෙම දැන් විනිමය කියනකොට විදේශ මුදල්. හරිද? එහෙම විනිමය තියාගන්න අරමුදල නැත්තම් ගිණුමට අපි කියනවා ස්ථායීකරණ අරමුදල. මේ නම් බලන්න මේ ස්ථායීකරණ අරමුදල. ස්ථායීතාවය පවත්වාගෙන යාම සඳහා තමයි මහ බැංකුව ඩොලරයක් 130 රෝ මාරනවා කියලා කිව්වේ. හොඳද? එතකොට ඒක රැකගන්න අපිට ඕන විදේශ විනිමය. ඒක තැම්පත් කරලා තියෙන ගිණුමට අපි කියනවා ස්ථායීකරණ අරමුදල ගිණුම. හිතන්න මේකේ තියෙනවා කියලා බැර කරලා ඩොලර් බිලියන 1000ක්. හොඳද? ඒතර ඒකෙන් අරන් තමයි මේ විනිමය සැපයීම වක්‍රය දකුණට පිටෙන් කරේ. එතකොට නැවත අර උඩට යන්න දඟලපු විනිමය අනුපාතිකය එතනම නවතිනවනේ. තේරෙනවද? ඒ වගේම ළමයි දැන් මෙහිම දෙයක්වත් වෙන්න පුළුවන් මේ. විනිමය සැපයීම විනිමය ඉල්ලුම ඩොලර් ප්‍රමාණය විනිමය අනුපාතය. හරිද? ඉල්ලුම දැන් මෙතන තමයි මහා බැංකුව තීරණය කරපු ඩොලර් එක රුපියල් 130 කියන එක තියෙන්නේ. හරිද? ඒ වගේම ළමයි ඉල්ලුම සමහර අවස්ථාවල යටට එන්න පුළුවන්. ඒ කියන්නේ වමට පිටෙන් වෙන්න පුළුවන්. හරිද? මේ තියෙන විනිමය ඉල්ලුම දෙක. කියන්නේ වෙළඳ පොලේ ස්වභාවය මත. හරිද? යාන්ත්‍රිකව නෙමෙයි. එතන මොකද වෙන්නේ? එතන පෙළඹවීමක් තියෙනවා විනිමය අනුපාතිකයේ මෙවන්නේ අලුත් විනිමය අනුපාතය මෙතන දෙන්නේ මේ. යටට එන්න මේ. ඒ කියන්නේ ඩොලර් එකක් 120ට වගේ යන්න. ඒ මහ බැංකුව ළමයි 130 තියන් ඉන්න ඕනද? තේරුණාද? දැන් ආයෙ දැන් මේ 120ට දාම ගියේ නැවුද? මහ බැංකුව හිතනවා විනිමය ඉල්ලුම දැන් අඩු වුණා. නේද? ඊනේ මොනවද කරන්නේ 120ට යන්න යන්නේ. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් මොකද ගන්න තියෙන්නේ? ආයෙ ඉතින් ගැළපීමක් කරන්න ඕන. දැන් මොකද කරන්න තියෙන්නේ ගැළපීම? දැන් මොකද කරන්න තියෙන්නේ ගැළපීම? දැන් ළමයි පෙර වගේම මේ සැපයුම් වක්‍රය වමට විතැන් කරා නම් හරි ළමයි මේ බණ්ඩ. දැන් සැපයුම් වක්‍රය වමට විතැන් කරා. ඒ කියන්නේ විනිමය වෙළඳ පොලෙන් ගත්තා. අරන් දැම්ම මේකට ආපහු. ස්ථායීකරණ අරමුදලට. එතකොට පෙරසේම නැවතත් මෙන්න මෙතන අර 130ටම තියෙනවා යන්නේ නැහැ ළමයි. එතකොට මේ තියෙන විනිමය සැපයුම් වක්‍ර දෙක, මේ තියෙන විනිමය ඉල්ලුම් වක්‍ර දෙක, මේ දෙක ගැටලා නැවතත් 130 ඩොලර් එකේ මොකද වෙන්නේ? හුවමාරු වෙන විනිමය අනුපාතිකය හැදෙනවා. ඒතර විනිමය අනුපාතිකය කියන එක විනාශ වෙන්න පුළුවන් ඉල්ලුම් වක්‍රය හෝ සැපයුම් වක්‍රය වෙනස් වීමක් හින්දා. එනු ගැලපුම් කරන්න විදේශ විනිමය වුණා. ඒක සංචිතයක් වශයෙන් රඳවාගෙන ඉන්න ගිණුමට අපි කියනවා ස්ථායීකරණ අරමුදල. හොඳද? සමහරක් වෙලාවට ඒකට දාන්න වෙනවා වෙනද පොළට. ඒෙන් ගන්න වෙනවා. හොඳද? ඒතර දැන් සමහරක් අවස්ථාවල ළමයි ළමෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. අයියේ ඔය ගිණුමේ සල්ලි නැති අවස්ථාවක මොනවද කරන්න පුළුවන්? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. එතකොට මේම 130ට තියන් ඉන්න බෑ. එහෙනම් මොකද කරන්න පුළුවන්? එහෙනම් කරන්න පුළුවන් ළමයි එක්කෝ වෙනස් වෙන්න දෙනවා. නැත්නම් ආරක්ෂණවාදී වගේ ක්‍රියාමාර්ග වලට යන්න වෙනවා. හොඳද? හරි ළමයි. අපි පාඩම ඉතුරු කොටස යන ළමයි. ඊටන කතා ගන්න දෙන්නේ ස්ථාවර විනිමය අනුපාතයක වාසි සහ ස්ථාවර විනිමය අනුපාතයක අවාසි. හොඳද? අර පූර්ණ පාවනිකේ වාසි වගේ මෙයාගේ වාසි තියෙනවා. පූර්ණ පාවනික අවාසි වගේ මෙයාගේ අවාසි තියෙනවා. හරි. අපි බලමු ඒ මොනවද කියලා. හරි. අපි ඉස්සෙල්ලාම බලමු ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක වාසි මොනවද කියලා. හරි. ඒතර පළවෙනි වාසිය තමයි විරදි නෝට් එකේදී බලන්න ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය වෙනවා. දැන් ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය වීම. හරි. ඒ කියන්නේ ජාත්‍යන්තර වෙළඳාම කියන එක ප්‍රවර්ධනය වෙද්දී ඒ කියන්නම දැන් අපනයන ආනයන ගන්නකො. හරිද? ගොඩක් වෙලාවට අපනයන සහ ආනයන කරුවන් ගොඩක් වෙලාවට කැමති යම්කිසි ස්ථාවරව නැත්තම් චූටි වෙනස් වීමකට ලක්ව ඉන්න විනිමය අනුපාතයකට තමයි. මොකද එයාලගේ තීරණ, එයාලගේ සැලසුම් ඔක්කොම රඳාපවතින ගොඩක් දුරට විනිමය අනුපාතයක මත. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ තියෙන ශ්‍රී ලංකාව, මේ තියෙන්නේ ඇමරිකාව. එතකොට මේකේ ඉන්නව අපනයනකරුවෝ, මේකේ ඉන්නව ආනයනකරුවෝ, මේකේ ඉන්නව අපනයනකරුවෝ, මේකේ ඉන්නව ආනයනකරුවෝ. හරිද? මෙයාලගේ භාණ්ඩ හා සේවා හෝමාරු වෙනවා. ඒකට වටිනාකමක් ගෙවනවා. ඒ වටිනාකම කන්වර්ට් වෙන්නේ, කියන්නේ පරිවර්තනය වෙන්නේ හැමතිස්සෙම මෙන්න මේ කියන විනිමය අනුපාතක තන්ත්‍රණය. එතකොට ඒ විනිමය අනුපාතයේ ගොඩක් වෙලාවට ස්ථාවරව හෝ චූටි වෙනස් වීම වලට තියෙනවා නම් ලක්වාසි වී තියෙනවා නම් එලා ගොඩක් කැමති. ඒතකොට ජාත්‍යන්තර වෙළඳාම් ප්‍රවර්ධනය වෙනවා අවශ්‍යයෙන් එතකොට. ඒ වගේම විදේශ ආයෝජකයන්ට හිතකර බලපෑමක් ඇති වීම. හරිද? දැන් ස්ථාවර විනිමය අනුපාතයක් තමයි තියෙන්නේ. හොඳද? ඒතකොට හිතන්න ශ්‍රී ලංකාවේ හොඳද? ආයෝජනය කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා අපේ අසල්වාසී ඉන්දියාවේ. අපි හිතමු යාගේ නම කබීර් කියලා.
කවීර් හිතන් ඉන්නවා ළමයි ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන. අපි තුමු ගාමන්ට් එකක් දාන්න හිතන් ඉන්නවා කියලා. හරි. එතකොට ළමයි කබීර් කැමති ගොඩක් වෙලාවට හරි අපි හිතමු මෙන්න මේ හරිය කියලා ගාමන්ට දාන්න. හරි. හරිද? දැන් ළමයි කබීර් කැමති ළමයි ස්ථාවරය කියලා. අර ඉස්සෙල්ලා ජාත්‍යන්තර වෙළඳාම් වගේම විදේශ ආයෝජකයාත් ළමයි ගොඩක් වෙලාවට සැලසුම් සකස් කරලා බලාපොරොත්තු වෙන්නේ ස්ථාවර විනිමය අනුපාතය පවත්වාගෙන යන්න. මොකද දවසක යා හිතන්න දැන් කබීර් ඇවිල්ලා මේ දානවා කියලා. හරිද? දැම්මට පස්සේ එයාගේ කර්මාන්තශාලාව මෙහි ඉතින් එහාට ඒකෙන් ලැබෙන හැම ප්‍රතිලාභයක්ම එයා යවන්න ඕනේ ඉන්දියාවට. එයාගේ අම්මලා තාත්තලාට, එයාගේ වයිෆ්ට. එතන යවද්දි කන්වර්ට් වෙන විනිමය අනුපාතය. ඒ විනිමය අනුපාතය ස්ථාවර නම් ඒ ගොඩක් දුරට යාට යහපත්. විනිමය අනුපාතය ශ්‍රේ වෙනවා නම් ඒක යාට අයහපත්. එහෙනම් මෙයා ගොඩක් වෙලාට කැමති එයා ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් බවට පත් වෙනවා නම්. ඒතර විදේශ ආයෝජක රටවල් වල ආයෝජනය කරනවා. විදේශ ආයෝජක රටවල් වල ආයෝජනය කරද්දී ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිය වැඩි වෙනවා. ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිය වැඩිනවා කියලා අනිත් පැත්තේ සේවා වියුක්තිය අඩු වෙනවා. සේවා නියුක්තිය වැඩි වෙද්දී මිනිස්සුන්ගේ දරිද්‍රතාවය කියන එක අඩු වෙනවා. මිනිස්සුන්ගේ දරිද්‍රතාවය කියන එක අඩු වෙද්දී මිනිස්සු හොඳ සමාජ පන්තියකට එනවා. ඒක පුද්ගලාදයන් වගේ මේ හැම එකම වැඩි වෙනවා. ඉතින් මතක තියාගන්න මේක ගොඩක් වැදගත් ශ්‍රී ලංකාවට. තුන්වෙනි මාසෙ විතර ගන්න පුළුවන්. ඔව් සමපේක්ෂණ ක්‍රියා අධෛර්යමත් වීම. දැන් සමපේක්ෂණ ක්‍රියා කියන්නේ මොකද්ද? ලාභ අරමුණි කිසියම් පුද්ගලයෙකු කටයුතු කිරීම. එතකොට ළමයි දැන් සමපේක්ෂණ ක්‍රියා සහ සම්බන්ධයෙන් අපි දන්නවා එක්කෙනෙක් අපනයන කරු වීනි ශ්‍රී ලංකාවේ ඉන්න අපනයන කරු මේ ශ්‍රී ලංකාවේ ඉන්න ආනයන කරු. හරි. ඒ සමපේක්ෂණ ක්‍රියා කියලා කියන්නේ මොකද්ද? ඔව්. දැන් මෙතන සමපේක්ෂණ ක්‍රියා කියන්නේ ඇත්තටම ඉඩ නෑ ළමයි. දැන් මේ පූර්ණ පාඩේ හොඳට අහන් හිටිය ළමෙක්ට මේක තේරෙනවා. අපි ඒත් මම කියන්නම් මුලින් ධම්ම. අපනයන කරු මොකද ගන්නෙ? බහන් දැවනවා. එහෙන් ආදායම ගෙන්න ගන්නවා. මොනවද ගෙන්න ගන්නෙ? ඩොලර්. හරිද? දැන් ඩොලර් ගෙන්න ගද්දී අපි හිතමු තාම ගෙන්න ගත්තේ නැහැ කියලා. අපි හිතමු විනිමය අනුපාතය තියෙන්නේ ඩොලර් එකට 130ක් කියලා. මෙන්න මේක. හරිද? එතකොට විනිමය බලාපොරොත්තුෙන් අපනයන කරු කියනවාද? මහත්තයා ඔය සල්ලි අදේ වන්න එපා. හෙට මගේ ඩොලර් එකේ යගේ මගේ රටේ විනිමය අනුපාතකේ වැඩි වෙනවා. එතකොට මම ඔයා හෙටේ වන්න. එතකොට මට හෙට ඔක් ගන්න පුළුවන්. කියලා කියනවා. එහෙම කියන්නේ. මොකද විනිමය අනුපාතය කියන ඩොලර් එකට 130 කියන එක ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක යටතේ ස්ථාවරයි. කවදාකවත් අපනයන කරුට ඒක වැඩි කරලා ගන්න බෑ. ඩොලර් එකගේ වැඩි කරලා ගන්න බෑ. තේරෙනවද? ඒ නිසා අපනයන කරු විනිමය කියන එක රට තුළට ගෙන්න ගන්න ප්‍රමාද කිරීමක් කරන්නේ නැහැ. ඉක්මනින් ගෙන්න ගන්නෙත් නැහැ. ලැබෙන ලාට ගන්න. සමපේක්ෂණ ක්‍රියාවක් දකින්න ලැබෙන්නේ අපනයන කර සම්බන්ධයෙන් ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක. කවද ගත්තත් ඩොලර් එකට 130 ගන්න තමයි යෝග්‍ය ආදායම එන්නේ. ඒ වගේම ආනයන කරු. දැන් ඇමරිකාවෙන් මෙයා කාර්යයක් ආනයනය කරගෙන බලාපොරොත්තු වෙනවා කියලා. දැන් ඒතර ආනයන කරු මොකද කරන්න ඕන? ඒකට සල්ලි ගෙවන්න ඕනේ නේද? ඒකට සල්ලි ගෙවන්න ඕනේ නේද? ඒතර සල්ලි ගෙවද්දි අනිවාර්යයෙන්ම ඒක විනිමය අනුපාතය ඔස්සේ කන්වර්ට් වෙන්න ඕන. අපි හිතමු 130ට තමයි යන්නේ කියලා ඩොලර් එක. හරිද? එතකොට එයා යම්කිසි දවසක මේ කාර්යයක් ගද්දිනේ මේ ගාණ ගෙවන්න ඕන. දැන් ගොඩක් ආනයන කරු බයයි මේ 130 වැඩි වෙයි කියලා. ඇයි එතකොට ඩොලර් එකට වැඩිපුර ගෙවන්න එපේ? ඩොලර් එකට 130යි දැන් ගෙවන්න ඕන. ආනයන කරු බයයි ඩොලර් එකේ යගේ තව වැඩි වෙයි කියලා. එතකොට එයා ඩොලර් එකට තව වැඩිපුර ගණන් ගෙවන්න එපේ. ඒ නිසා ආනයන කරු ඉක්මනින් මොකද කරන්නේ? විනිමය ඉල්ලුමක් කරනවා. එතකොට ළමයි එහෙම ඉක්මනින් විනිමය ඉල්ලුම් කරද්දී විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් ස්ථාවර ක්‍රමයක මේ ඩොලර් එක 130යි කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ආනයන කරු ඉක්මනින් විනිමය ගෙවන්න අභිප්‍රේරණයක් නැහැ. ඔව් කලට වෙලාවට එක ගෙවනවා. සමපේක්ෂණයක් නැහැ. ඇයි පාඩු සුදු වෙයි කියලා ඌව බයනේ. අපි දැක්ක පූර්ණ පාවනයේ සමපේක්ෂණ ක්‍රියා තිබ්බා. නමුත් මේකෙදි සමපේක්ෂණ ක්‍රියා නැහැ. මොකද සමපේක්ෂණ ක්‍රියා කරන්න මූලික පදනම වැටෙන්නේ විනිමය අනුපාතිකයේ වෙනස් වීම. එතකොට විනිමය අනුපාතිකයේ වෙනස් වෙන්නේ නැත්නම් සමපේක්ෂණ ක්‍රියා අතුරුදහන් වෙනවා. සමපේක්ෂණ ක්‍රියා අතුරුදහන් වෙනවා කියලා කියන්නේ විනිමය ඉල්ලුම, විනිමය සැපයුම හරි වෙලාවට වෙළඳ පොළට එනවා. එතකොට අභ්‍යන්තරත් බාහිරත් රට ස්ථායි වෙනවා. ඒක ගොඩක් වැදගත් ආර්ථිකයට. ඒ නිසා මම දැකින විශේෂ වාසියක් තමයි ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක මිනිස්සුන්ගේ විශේෂයෙන්ම අපනයන කරුගේ සානයන කරුගේ සමපේක්ෂණ ක්‍රියා අතුරුදහන් වීම. අවසානික අවසානට කලින් එක ණයහිමියන්ට සහ ණයගැතියන්ට වාසි හෝ අවාසිතාවක් නෙසට ණයහිමියන් හෝ ණයගැතියන්ට අවාසිදායක තත්ත්වයක් ඇති නොවීම. හරි. අපි ඉස්සෙල්ලා මේක උදාහරණයක් සාකච්ඡා කරනවා. ඔයාලුණත් ණය ගන්න නැති ළමයි නේද?
සාමාන්‍යයෙන් වල ණයක් ගත්ත ගායින් හරි අපි හිතමු රුපියල් 1000ක් ගත්ත කියලා. වල කැමතිද ඊට වඩා වැඩි ගණක් යට ගෙවන්න? අපි හිතමු 1000ක් ගත්තා වා ගෙවන්න ඕන 2000ක් කියලා. එහෙම කැමතිද? එහෙම කැමති නෑ නේද? නමුත් ළමයි දැන් අපි හිතන්න ඔක අන්තර්ජාතික වශයෙන් වෙනවා කියලා. අපි හිතන්න ඇමරිකාව මේ තියෙන ශ්‍රී ලංකාවේ අපේ ජනාධිපති ගෝඨාභයතුමා ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ණයක් ගන්න යන්න ළමයි. හරිද? මොකද්ද ණය? අපි හිතමු ඩොලර් 10ක් ගන්න යන්නේ කියලා. හොඳද? එතකොට ඩොලර් 10 මෙහෙට එනවා. එද්දි කන්වර්ට් වෙනවනේ ළමයිද? මොකද්ද? අපි ඩොලර් එකක් රුපියල් 130ට තමයි විනිමය සකස් කරලා තියෙන්නේ. ඒතර ඩොලර් එකට 130ක් ගන්න ඔක්කොම ජනාධිපතිතුමාට රුපියල් 1300ක මුදල ලැබෙනවා නේද? ඒ වගේම ජනාධිපතිතුමා ගෙවද්දි මොකද වෙන්නේ? වෙනස් වෙලා නැහැ. ස්ථාවර විනිමය ක්‍රමයක ඉන්නේ 1300ක් ආපහු 130 ගානේ 10ක් ගෙවනවා. 1300ක් ආයෙ ගෙවනවා. දැන් බැරි වෙලාවත් මේක අපේ ජනාධිපතිතුමා නැවත ණය ගෙවද්දී ඩොලර් එකේ අගය 190ට විතර තිබ්බොත් මොකද වෙන්නේ? 1900ක් ගෙවන්න ඕන USA වලට. ඒකයි පූර්ණ පාවනික මහා කාර්යක්ෂමයි කිව්වේ අවස්ථාවේ. නමුත් ස්ථාවරයක මේක ප්‍රබල වාසියක්. විශේෂයෙන්ම අපි වගේ සංවර්ධනය වීම පාදින රටවල් මොනවා කරන්න ඕනද? ණය ගන්න ඕන. හරිද? ඒ ණය ගද්දී අපි සාමාන්‍යයෙන් අවුරුදු ගාණක් අපිට කල් හම්බෙනවා. හරිද? එතකොට ළමයි අවුරුදු ගාණක් ඇතුලේ විනිමය අනුපාතික වෙනස් වෙන්නත් පුළුවන් පූර්ණ පාවෙන තිබ්බොත්. නමුත් ස්ථාවර තිබ්බොත් අවුරුදු ගාණක් ඇතුලේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් චූටි රේන්ජ් එකකනේ. ඒ නිසා ණය ගෙවද්දී අපිට විශාල ගාණක් හම්බ වෙද්දී නම් විශාල ප්‍රමාණයේ ණය ගෙවද්දී චූටි මුදලක් තමයි වැඩිපුර ගෙවන්න වෙන්නේ. මොකද ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය ඇතුලේ විනිමය අනුපාතිකය ස්ථාවරයි. ගොඩක් වෙලාවට ගත්ත ගානම ගෙවනවා. අපි ඉතින් 131 වගේ වෙනස් වෙන්න පුළුවන් මේක. ඒතොර 131 ගුණ කිරීම 10. අන්න ඒ වගේ ප්‍රමාණයක් තමයි ගෙවන්න වෙන්නේ. ඒ නිසා ලොකු අවශ්‍ය වෙන්නේ නැහැ ණය ගනුදෙනු වලදී ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් ක්‍රියාත්මක කරන ආර්ථිකයට. ණය ගනුදෙනුවලදී දෙවත් වෙනවා. ඒ කියන්නේ ඇමරිකාවට සහ ශ්‍රී ලංකාවට කිසිම පාර්ශ්වයක් මෙතනදී අවශ්‍යයක් වෙන්නේ නැහැ. හරිද? ඒකට හේතුව විනිමය අනුපාතිකයේ තියෙන ස්ථාවරත්වය. හරි අවසාන එක ළමයි අපි කතා කරමු දිගුකාලීන ආර්ථික වර්ධනයට හිත කරවීම. හරි මේක පොඩ්ඩක් අමාරු අවාසියක් පහද ගන්න හරියට. දිගුකාලීන ආර්ථික වර්ධනය. දිගුකාලීන ආර්ථික වර්ධනය කියලා කියන්නේ උද්දමනය කියන එක අඩු වෙලා කාලයක් තිස්සේ ආර්ථික වෘද්ධි ක්‍රියාවලියක නියැලෙලා ඉන්නවා. අපේ ආර්ථිකය ප්‍රසාරණය වීමක් දක්වන්න පුළුවන්. ආර්ථිකය පිබිදීමක් දැක ගන්න පුළුවන්. අපේ විරකියා කියන අඩු වෙලා තියෙනවා. උද්දමනය කියන එක ප්‍රශස්ත මට්ටමින් තියෙන. මෙන්න මේ ආකාරයේ ආර්ථික අපි කියනවා මිනිමම් දඬු ප්‍රශස්ත මට්ටමක තියෙන අවස්ථාවක් අපි කියනවා ආර්ථිකයේ දිගුකාලීනව හොඳයි. දිගුකාලීන වර්ධනය වීමෙන් පවතිනවා. එතකොට මෙන්න මේ කියන කරුණු කොහොමද මේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක වාසියක් බවට පෙළෙන්නේ බලන්න. හරි. ආය ගමු අපි අපනයන කරුවෙක්ද? හරි. අපනයන කරුවෙක් ගමු. හරිද? මේනි සුනිල් ළමයි. සුනිල්. එයා කරපිංච තමයි අපනයනය කරන්නේ. අපි හිතමු එයා කිලෝ 10ක් අපනයනය කරනවා කියලා. හරිද? එතකොට එයාට හොඳ ආදායමක් එනවා. ඔන්න දෙවෙනි මාසෙත් එයා ඇමරිකාවට අපනයනය කරනවා කරපිංච කිලෝ 10ක්. එම ආදායමම ලැබෙනවා. ඇයි ඒ? හරිනේ. දැන් ආදායම ගන්න කොහමද? P ගුණ කිරීම Q. හරිද? Q මෙතනදී ස්ථාවරයි. P තමයි P ස්ථාවරයි. ඇයි මෙතනදී ඩොලර් එකක් රුපියල් 130ට යන්නේ මෙතනදී. ඉතින් මෙතනත් එහෙමයි. හොඳද? එතකොට ළමයි මේ කිලෝ 10 කියන එක වෙනස් වුණොත් මිසක සුනිල්ගේ ආදායම වෙනස් වෙන්නේ නැහැ. දැන් පූර්ණ පාවනිකේ එහෙම වුණානේ. පූර්ණ පාවනිකේ විනිමය අනුපාතිකය ඉහළ ගිහිල්ලා එකම කිලෝ ගාන සැපෙව්වත් පසු අවස්ථාවේදී සපයපු කිලෝ ගණන් වලට වැඩි ආදායමක් ආවා. හොඳද? එතකොට ළමයි අපි නිකන් හිතමු කිලෝ එකක් 1 ඩොලර් එකයි කියලා. කිලෝ එකක් 1 ඩොලරයක් කියලා හිතමුකෝ. එහෙනම් මෙතන ආදායම හොයන්න පුළුවන් අපිට. එතකොට ඩොලර් එකයි කියලා කියන්නේ 130යි. එතකොට 130 10 1300. මෙතනත් කිලෝ එකක් ඩොලර් එකයි. මේ අවස්ථාවේදීත් ඩොලර් එකක් 130යි. එහෙනම් මෙතන 130 ගුණ කිරීම 1300. ලැකද ආදායම වෙනසක් වෙන්නේ නැහැ. එතකොට නිෂ්පාදකයා බලනවා දෙයියනේ මම කිලෝ 10ක් දැන් මාස ගානේ සපයන මම කිසිම වර්ධනයක් නැහැනේ. මම මොකද කරන්න ඕන? මට විනිමය අනුපාතිකය වෙනස් වෙන්නේ නැතිද මට එකකින් ආදායමක් එන්නේ නැහැ. පූර්ණ පාවනික වගේ.
එයා සලකන ළමයි. එයා හිතනවා මේ විදිහ හරියන්නේ නැහැ. මම කොහොම හරි මගේ නිෂ්පාදන පිරිවැය අඩු කරගන්නවා. මම කොහොම හරි හදන ප්‍රමාණය වැඩි කරගන්නවා. ළමයි මෙයා නිෂ්පාදන පිරිවැය අඩු කරගැනීමේ අභිප්‍රේරණය වීමක් වෙනවා. නිෂ්පාදන පිරිවැය අඩු කරගැනීමේ නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීම සඳහා මෙයා අභිප්‍රේරණය වෙනවා. නිෂ්පාදන පිරිවැය අඩු වෙනවා කියලා කියන්නේ අපි දන්නවා ළමයි පිරිවැයෙන් උද්දමනයකට මඟ පෙන්වනවා. පිරිවැයෙන් තරණ උද්දමනය. එතකොට පිරිවැය අඩු වෙනවා කියලා කියන්නේ උද්දමනය උද්දමනය මොකද වෙන්නේ? උද්දමනය අඩු වෙනවා ළමයි. උද්දමනය අඩු වෙනවා. හොඳද? උද්දමනය අඩු වෙනවා කියලා කියන්නේ ඒක ළමයි ආර්ථික වර්ධනයක්. ආර්ථික වර්ධනයක්. එතකොට ළමයි ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයකදී නිෂ්පාදකයාට බකන් නිලම් බලන් ඉන්න බෑ. ඔහු වැඩ කරන්න ඕන ළමයි. මොකද එයාට විනිමය අනුපාතකින් වාසිය නැහැ. එයා වැඩ කරොත්, එයා පිරිවැය අඩු කරගත්තොත්, එයා ප්‍රමාණය වැඩි කරොත් අනේර වාසිය. ඒ තුලින් ආර්ථිකයට වක්‍රාකාර වාසියක් එනවා. එතම උද්දමනයේ පහළ යනවා. රැකියා මට්ටම් බී වෙනවා තව මෙයා ආයතනෙ පුළුල් කරොත් අන්න සේවා නියුක්තිය වැඩි වීම. සේවා නියුක්තිය වැඩි වීම තුලින් දරිද්‍රතාවය එළෙනවා. අන්න සමාජ පන්ති ඉහළ ගිහිලා දිනවා. අපි කියන එතන ආර්ථිකයට වර්ධනය කියලා. හල මෙන්න මෙහෙමයි ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක වාසී ඉවර වෙන ළමයි. ඒතර මේ වාසි තුලින් තව උපතරක වාසි විදියට ගේන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ ළමයි. ඒ කියන්නේ මේ වාසි හතර ඇතුළේ තියෙන තව වාසි කඩලා වෙනම ලියන්න පුළුවන්. ඒක ශක්තිමත්ව ලියන්න ළමයි. තරකත් එක්ක උත්තර ලියද්දි. හරි. අයි බලන්න ළමයි ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක තියෙන අවාසි මොනවද කියලා. අයි අපේ ඉන්නේ ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක අවාසි ගැන කතා කරන්න යන්නේ. හරි. එතන අපි ආයන්නක් දාමු ළමයි. හරි. හරි ළමයි. හරි. මේ ළමයි තියෙන අවාසි පොඩ්ඩක් තේරුම් ගන්නවා අපි. දැන් මේක දැන් කටපාඩම් කරන්න පුළුවන්. මෙහෙම. හරි. නමුත් ඒක කිසි ප්‍රායෝගිකත්වයක් නෑ. වටිනාකමක් නෑ ළමයි. නිකන් හරි ඉස්කෝලේ ඉන්න මල්ලි කෙනෙක් ඇහුවොත් එහම ඔයාලට බල අයියේ මේක මෙහෙම වෙන්නේ ඇයි කියලා නිකමට අහන්න. අන්න ඒකට උත්තරයක් දෙන්න පුළුවන් වෙනවා. හරි. එහෙම අරමුණු කරගෙන තමයි මේ වීඩියෝ එක මම පබ්ලිෂ් කරන්නේ. හරි. එතකොට ළමයි පළවෙනි එක තමයි මේ ගෙවුම් ශේෂ ස්වංක්‍රීයව බලන්න. ගෙවුම් ශේෂ කියන්නේ මොකද්ද? දැන් ගෙවුම් ශේෂ කියන්නේ මේක ළමයි. ගෙවුම් ශේෂ කියලා කියන්නේ මොකද්ද? අපි දන්නවා ළමයි රටක් හැටියට අපි ලෝකෙට විවෘතයි. ලෝකෙට විවෘත වුණාම ළමයි ඒක පිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ එයාලගෙන් ලැබෙන දේවල්, එයාලගෙන් ගන්න දේවල්, ඊට එයාලට දෙන දේවල් මේවා හරියට සටහන් කරලා තියෙනවා. ඒ ගණදිනු සාරාංශගතව සටහන් කරලා තියෙන ලේඛන අපි කියනවා ගෙවුම් ශේෂ ලේඛනය. හරිද? මේ ගෙවුම් ශේෂය සාමාන්‍යයෙන් ගණනය කරන්නේ අපිට ලැබෙන විනිමය සැපයීම තියෙනවනේ. විනිමය සැපයීම. හරිද? එයින් අඩු කරනවා විනිමය ඉල්ලුම. හරිද? සරලව කිව්වොත් තමයි මෙහෙ ගන්නවා අපි අපනයන වලින් ආනයන අඩු කරනවා වගේ. හරි. සාමාන්‍යයෙන් අපනයන අපේ රටේ වැඩි වෙනවා නම් ඔක හොඳයි ගෙවුම් ශේෂයට. ආනයන අඩු වෙනවා නම් හොඳයි. හරිද ළමයි? හරි. ඒතර ගෙවුම් ශේෂය ස්වංක්‍රීයව තුලණය වීමක් වෙන්නේ නැහැ. ස්වංක්‍රීයව කිව්වේ නිදහසේ තුලණය වීමක් වෙන්නේ නැහැ. තුලණය කියලා කිව්වේ ඒක දැන් ගෙවුම් ශේෂ කියලා කියන්නේ ළමයි අර හරබැර න්‍යායත් එක්ක එකනේ. තේරෙනවද? එකක් හර වෙද්දී අනික බැර වෙන්න ඕන. දැන් මෙතන මේ මෙයාලා තරග කරනවා මේ සිස්ටම් එක යටතේ ඒක වෙන්නේ නැහැ කියලා. හරි බලමු වෙන්නේ නැත්තේ කොහොමද කියලා ළමයි. හරිද? මේ බලන්න ළමයි. අපි හිතමු නිකන් ස්වංක්‍රීයව නිදහසේ ඉල්ලුම වැඩි වුණා කියලා. හරි. ඉල්ලුම වැඩි වුණා. මොකක්ද වැඩි වුනේ? විනිමය ඉල්ලුම. ඒතර විනිමය ඉල්ලුම වක්‍ර දෙක විතර විතැන් වෙනවා. හරිද? එතන මොකද විනිමය ඉල්ලුම වැඩි වුණා. හරිද? මේ විනිමය ඉල්ලුම වැඩි වුණා. හරිද? විනිමය සැපයීම තාම මුකුත් ප්‍රතිචාරයක් නැහැ නිදහසේ. හොඳද? නිදහස් වෙළඳපොළ ප්‍රතිචාරයක් නැහැ. හරිද? යකඩෝ මෙන්න වෙනු වැඩේ විනිමය ඉල්ලුම වැඩි වුණාම ඩොලර් එකේ 130ට වමාරු වෙන්න ඕන කීප එක දැන් වැඩි වෙනවනේ. හරිද? මේ වැඩි වෙනවා මේ කඩින වලින් අඳින්න වැඩි වෙනවා මේ 140 විතර වැඩි වෙනවා. හරිද? මහ බැංකුව බලලා මොකද කරන්නේ? ස්වංක්‍රීයව දෙයක් නැහැ යාන්ත්‍රිකව මොකද කරන්නේ? විනිමය සැපයීම විතෙන් කරනවා වැඩි කරනවා ළමයි. වැඩි වෙච්ච ඉල්ලුම සපුරාලන්න. නැවත 130ටම මෙතන සමතුලිතයක් හැදෙනවා. 140 වෙන්නේ නැහැ. හොඳද? දැන් ළමයි ප්‍රශ්නේ තියෙන්නේ විනිමය ඉල්ලුම වැඩි වුණා. ඒක හරි. ගෙවුම් ශේෂය එනවා. ඒක හරිද මේක? ඒක ආවම. නමුත් අර විනිමය සැපයීමට මෙතන දෙයක් උනේ නැහනේ. දැන් මේක තමයි යාන්ත්‍රිකව දේවල් සටහන් ගන්න නැහැ. හරිද? මේ රජය කරපු දෙයක්. ඒක ගන්න බැල මෙතනට. හරි? දැන් පේනවා විනිමය ඉල්ලුම වැඩි වුණා. මෙතන මානමේ ගෙවුම් ශේෂ දෙක හිඟයක් ඇති වුණා. හරිද? දැන් හිතමු දෙවෙනි අවස්ථාවටත් ඔය වැඩේම කරනවා කියලා. දෙවෙනි අවස්ථාව ඒ වැඩේම වෙනවා. ආයෙ මොකද වෙන්නේ? ආයෙ හිඟයක් ඇති වෙනවා.
ඇයි ඉතින් විනිමය සැපයීමක් ස්වභාවික ඇති වෙන්නේ නැහැ නේ යාන්ත්‍රික නැති වෙලා තියෙන්නේ. ආය අවස්ථාවකදී ඒකම වෙනවා. ආයෙත් හිඟයක් ඇති වෙනවා. හරිද ළමයි? හරි ළමයි. දැන් හිතන්න මේක මේ අයින් කරනවා. ඊළඟට ජාලවත මේක අයින් කරලා පූර්ණ පාන එකක් දානවා. හරිද? එතකොට ළමයි මේ හිඟ ඔක්කොම එකතු වෙලා මොකද වෙන්නේ? ලොකු හිඟයක් බවට පත් වෙනවා. තේරුණාද මේකේ තියෙන විශාල ප්‍රතිපේ වාගේ? ඒ හින්දා මම මෙතනදී ගෙවුන් ශේෂය ස්වයංක්‍රීයව නිදහසේ තුලණය වීමක් කරන්න බෑ. තේරුණාද? ඇයි 130 කියන එක අඛණ්ඩව තියන් යද්දි රාශිය මැදිහත් වෙන ඉන්නේ. හරි නේද ඒක? හරි. අපි යන්න ඊළඟ වාසියට. ඔව්. විනිමය අනුපාතය අධිතක්සේරු වීම වලට භාජනය වෙනවලු. හරි. හරි ළමයි. ඔයාලා මේ වැඩේ කරලා තියෙනවා ළමයි. ගෙදර. මොකද්ද? ඔයාලගේ ලකුණු ළමයි. අපි හිතමු BS වලට වගේ තියෙන රුපියල්. මොකද්ද? BS වල ලකුණු තියෙන්නේ අපි හිතමු ලකුණු 70ක් වගේ කියලා. ඔයා අම්මට ඇවිල්ලා කියනවා මේ ආයි BS වල ලකුණු 85යි. එහෙමද පුතා? හොඳටම හොඳයි කියලා අම්මත්. හරි ෂේප් හරි. දැන් ඒක ළමයි ඇත්ත ලකුණත් 85 කියලා කියන්නේ. අම්මට ඇත්ත ඔයාට 85 අධිතක්සේරු වෙච්චාගේ 70 සත්‍යයගේ. හරියට වටහා ගන්න ළමයි. හරියට වටහා ගන්න. පාර්ශ්වදයක් ඉන්නවා. මොකද අම්මා ඔයා. හරිද? ඔයා ගාව තියෙනවා අගයන් දෙකක්. සත්‍ය 70යි ලකුණ. ඔය 85 කියනවා අධිතක්සේරු කරලා ඒක අම්මට. දැන් අම්මා මොනවද දන්නේ? 85 සත්‍යයගේ. පුතා කරන්න දෙයක් නැහැ 85 අධිතක්සේරු වෙච්ච එක 70 සත්‍යයක කරන්න දෙයක් නැහැ. හරි. අන්න ඒ වගේ තැනක තමයි ඔය දෙන්න ඉන්නේ. ඒ ලෙසමයි මෙතනත් ළමයි. හරිද? මෙතන පුතා තමයි ළමයි මහා බැංකුව. හරිද? පුතා තමයි මහා බැංකුව. මෙන්න විනිමය සැපයුම් වක්‍රය. මෙන්න විනිමය ඉල්ලුම් වක්‍රය. මෙන්න ඩොලර් ප්‍රමාණය. මෙන්න විනිමය අනුපාතය. මෙන්න ඉන්න 130 සමාන 1 ඩොලර් එක. හරිද? ඔන්න පුතාගේ රෝල් එක බලන්න. හරිද? මොකද වෙන්නේ? විනිමය ඉල්ලුම වැඩි වෙනවා. මේ වань විනිමය ඉල්ලුම් වැඩි වෙනවා. මේක විනිමය ඉල්ලුම් වක්‍ර දෙක. එතන 130ට තියෙන ඩොලර් එක 140ට වැඩි වෙනවා. හරි? පුතා මොකද කරන්නේ? වහනවා. ඉක්මනට වහනවා. අම්මා දකින්න කලින් මේ වහනවා විනිමය සැපයුම් වක්‍රයේ දකුණු විදෙන් කළ වහනවා. ආයෙ නැවත 130ට එනවා. හරිද? හරි. දැන් ඔයාලා හිතින් මතක් කරගන්න ළමයි ඉස්සල්ලාම ඩොලර් එකක් රුපියල් 130ට යන එකද හොඳ? ඩොලර් එකක් රුපියල් 170ට යන එකද හොඳ? ළමයි මේ ඩොලර් එකකට ගෙවන්න ඕන රුපියල් ප්‍රමාණය. හරිද? ඒක 130 තමයි අපි කියන්නේ හොඳයි කියලා. හරිද? 170 හොඳ නැහැ. ඒ කියන්නේ 130 ඉන්න 170ට යනවා කියලා කියන්නේ අපේ රුපියලේ බාහිරගේ මක් වෙලාද? ඔව් ෂේ වෙලා. ඩොලර් එක වර්ධනය වෙලා. ඒ ඉස්සර ඩොලර් එකක් මිලදී ගන්න 130යි ගෙවන්න ඕන දැන් 170. ඔයා හොඳටම දන්නවා මහා බැංකුව හොඳටම දන්නවා 140 කියන්නේ ෂේ වෙච්ච අගයක්. මේක දෙන්න බෑ. මොකද කරේ? එයා 130 කියනවා. ඒ කියන්නේ හොඳ අගය කියනවා ළමයි. මේක හැබැයි අපි කියනවා අදි තක්සේරු වෙච්ච අගයක්. මේක බොරු අගයක්. ඇත්තම අගය 140. ඒක හොඳ නැති කතන්දරේ ඇත්ත. 140 කියන එක හොඳ නැති කතන්දරේ ඇත්ත. ෂේ වෙලා බව ඇත්ත. නමුත් ළමයි ආර්ථිකයක් දැනගන්න ඕන නැත්තාගේ මොකද්ද කියලා. ආර්ථිකයක් 140යි කියලා දැනගන්න ඕන. නමුත් ආර්ථිකෙට පෙන්නන්නේ මොකද්ද? මේ අදි තක්සේරු වෙච්ච 130. තේරුණාද? ඒතර මෙතනදී අම්මා වගේ ඉන්නේ ආර්ථිකය. ආර්ථිකය හිතන් ඉන්නේ ඩොලරයක් 130ට යන්නේ කියලා. මොනමුත් ඇත්තම සිද්ධිය ඩොලරයක් 140ට යන්නේ. ඒක වැහුවා ආණ්ඩුව, ඒක වැහුවා මහ බැංකුව මේ ඩොලර් සැපයීම වැඩි කළා ආය 130ට ගෙනල්ලා. තේරුණාද? ඒතර මහින්දේ කාලෙමයි 130 140 රේන්ජ් එකේ ඩොලරයක් ගියා. නමුත් එයාගේ ආණ්ඩුව ඉවරෙච්ච ගාම දැන් කීයද ඩොලර් එකක්? දැන් 200යි ඩොලර් එකක්. ඒතර ළමයි ඒ කාලෙත් එන ඩොලර් එක අදි තක්සේරු වෙලා තියෙන්නේ. ඇත්තටම තියෙන්න ඕන සාමාන්‍යයෙන් ඩොලර් එකක් 190ට ඒ කාලෙත්. ඒතර මේ කාලේ 200ට දෙන එක අපිට පුදුමයක් නෑ. නමුත් මේ කාලේ එකපාරම 200ට එන්නේ කොහොමද? ඒ කාලේ බොරුවක් කරලා තියෙන්නේ කියලා සත්‍ය නිගමනයකට එන්න පුළුවන්. පැහැදිලි තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන්. හරිද ළමයි? හරි. ඒ කියන්නේ ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් තුල තියෙන එක දෙයක් තමයි ඩොලරේ අගය නැත්නම් අපි කියන විනිමය අනුපාතය අදි තක්සේරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පෙන්නන අගය අපි කියනවා අදි තක්සේරු වෙලා තියෙන්නේ. ඇත්තාගේ තමයි මේ තියෙන සත්‍ය විනිමය අනුපාතික. ඒක පෙන්눔 කරන්නේ නැහැ. මොකද විනිමය අනුපාතික ස්ථාවරව පවත්වාගෙන යන්න මූල්‍ය අධිකාරිය පොරොන්දු වෙලා තියෙනවා.
පොරොන්දු වෙලා තියෙනවා. හරිද ළමයි? හරි. ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති වලට යමු වීම. ආරක්ෂණවාදී ප්‍රතිපත්ති වලට යමු වීම. ආරක්ෂණවාදී ප්‍රතිපත්ති පිළිබඳව ඔයාලට මම හිතනවා සැලකිලි දැනුමක් ඇති කියලා. ආරක්ෂණවාදී ප්‍රතිපත්ති කියන්නේ ළමයි රටක් අන්තර්ජාතික වෙළඳාමට විවෘත වුණාට පස්සේ එයාට ගන්න පුළුවන් තීරණ දෙකක් තියෙනවා. එයා අන්තර්ජාතික වෙළඳාම නිදහසේ වෙන්න ඉඩ දෙනවද? අන්තර්ජාතික වෙළඳාම නිදහසේ නෙමෙයි බාධා සහිතව වෙන්න ඉඩ දෙනවද? අපි අන්තර්ජාතික වෙළඳාමට විවෘත වුණාම ශ්‍රී ලංකාව ඇමරිකාව කියලා දන්නකෝ. එයත් එක්ක ගනුදෙනු කරද්දී බාධා සහිතව අයත් එක්ක ගනුදෙනු කරනවද නැත්නම් නිදහසේ ගනුදෙනු කරනවද? එතකොට ළමයි ලෝකයේ 90%ක් වගේම රටවල් දැඩි ආරක්ෂණවාදී ප්‍රතිපත්ති එක්ක තමයි ගනුදෙනු කරන්නේ. ඒ කියන්නේ ආරක්ෂණවාදියක් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. හරිද? දැන් ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් යටතේ ආරක්ෂණය අවාසියක් කියලා කියන්නේ මොකක්ද එහෙනම්? තමයි ආරක්ෂණය කියලා කියන්නේ නිදහස් වෙළඳාමට කරන විකෘති කිරීමක්. නිදහසේ වෙළඳාම වෙන්න දෙන්නේ නැහැ ආරක්ෂණය. තේරුණාද? එතකොට ආරක්ෂණවාදී ප්‍රතිපත්ති මෙතනදී අවාසියක් විදිහට ගන්න වෙන්නේ. කොතනදීද අපිට ආරක්ෂණවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න වෙන්නේ ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයකදී? මෙන්න මෙතනදී බලන්න. දැන් හිතන්න විනිමය ඉල්ලුම වැඩි වෙලා ඔන්න අපි දැන් ස්ථායි කරන අරමුදලේ $1000 මිලියන 1000ක් තිබ්බ හිතන්නකෝ. ඒකින් අපි $1000 මිලියන 10ම දාලා සැපෙම වැඩි කරලා නැවත 130ටම ඩොලර් එක ගත්තා. හරිද? මෙතන විනිමය අනුපාතිකය. හෙට විනිමය ඉල්ලුම තවත් වැඩි වෙනවා ළමයි. විශාල ප්‍රමාණයකින් විනිමය ඉල්ලුම වැඩි වෙනවා. මේ දින විනිමය ඉල්ලුම වක්‍ර 3. දැන් මේකේ ඉල්ලුම දැන් මේකේ සමච්චු ස්ථායි කරන අරමුදේ සල්ලි තියනවා ළමයි. දැන් සල්ලි නෑ ළමයි. දැන් මහ බැංකුව අධිපති ගිනි අරන් ඉන්නේ ළමයි. හොඳයි ගිනි අරන් ඉන්නේ. දැන් මිනිස්සු ඇදුණා එහෙම. මොකද කරන්නේ? දැන් මෙහෙම ගියොත් එහෙම ඩොලර් එකේ ආගේ ළමයි 200 පන්නනවා ළමයි. 200 පන්නනවා. ඒතර මොකද කරන්නේ? දැන් දුවන හැමතැනම දුවනවා දැන් මිනිමය ඉල්ලුම කොහොම හරි දැන් මේක නවත්ත ගන්නවා ළමයි. සල්ලිත් නෑ විදේශ සංචිතත් නෑ. මේ ස්ථායි කරන අරමුදලෙත් නෑ. දැන් කල්පනා කරනවා මොකද කරන්නේ කියලා. පට ගලන අයිඩිය එක. මට සැපයුම් වක්‍රේනේ දකුණට විතැන් කරන්න සල්ලි නැත්තේ. මං ඔය දකුණට විතැන් වෙච්ච ඉල්ලුම් වක්‍රය නැවත පල්ලෙහාට ඇදලා ගන්නවා ළමයි. කියන්නේ මිනිස්සු විනිමය ඉල්ලද්දී ඒක නැවත නැති කරන්න යන්නේ. කොහොමද? මිනිස්සු විනිමය ඉල්ලුම් කරන්නේ බඩු ගේන්න, සේවා ගන්න මිතුරට ටැක්ස් ගන්නවා. දැන් හිතන්න මේ විනිමය ඉල්ලුම් වැඩි උනේ කාර් ගෙන්නන්න කියලා මිනිස්සු. කාර් එක එහෙන් ඉන්නේ ලක්ෂයට නම් ලක්ෂ 2ක් විතර ටැක්ස් ගන්නවා. ගන්නවද? මිනිස්සු ගන්නෑ. මොකද කරන්නේ? ආපහු මේ විනිමය ඉල්ලුම් වක්‍රය විනිමය ඉල්ලුම් වක්‍ර දෙකටම එනවා ළමයි. නැවතත් මෙතන 130ටම වැඩි වෙනවා. මහ බැංකුව අධිපති සාර්ථකයි. නමුත් ප්‍රශ්නේ එයා සාර්ථක වුණේ මොනවා මතද? එයා සාර්ථක වුණේ ටැක්ස් ගහලා. අපි කියනවා ඒක ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක්. ඒක ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක්. ඒක නිදහස් වෙළඳාමට විකෘති කිරීමක්. පාරිභෝගිකයාගේ අයිතීන් සූරා කෑමක්. තේරෙනවද ළමයි? හරි ළමයි. ඒක අවශ්‍යයක් වුණේ. කියන්නේ අර සම්මුච්චිත ස්ථායික අරමුදේ ළමයි කවදාද යෝක ඉවරනවා ළමයි. අපිට පිටරට සල්ලි ඉතින් උතන ගොඩ ගහන විශාල ප්‍රමාණයෙන් ඉන්න බෑනේ. ඕවා ඉවරනවා ඉතින්. ඒ වගේ අවස්ථාවක ආරක්ෂණවාදී ව්‍යාපාර වල යනවා. අර එහාට හදුන ඉල්ලුම් වක්‍රම එහාට ගන්න. එතකොට මොකද වෙන්නේ? ඒක අවශ්‍යයක් විදිහට ගන්නවා ස්ථාවර වෙන පාතික්‍රම යටතේ. හරි. ඊළඟ කතා කරන්න තියෙන මේ අවශ්‍යයක් විදිහට මිනිමය අනුපාතික සිදුවන වෙනස් වීම වල බලපෑම් ප්‍රබල වීම. හරි ළමයි. ඒක ඇත්ත තමයි. හරිද? ඒක නම් දැන් ඔයාලට තේරෙන්න ඕන. විනිමය අනුපාතිකයන්හි සිදුවන වෙනස් වීම ප්‍රබල වීම. ඒ මොකද මේ කියන්නේ? හරි. මේ ප්‍රස්තාරේ මකමු ළමයි. ආයෙ මුලින්ම ප්‍රස්තාරේ කන්නිමු අපි. මේ කාලේ ළමයි ඔයාලගේ ජීවිතේ ගොඩක් වටින කාලයක් ළමයි. කියන්නේ සාමාන්‍ය දැන් මේ කාලේ ගෙවන මිනිත්තු තියෙනවනේ. ඊළඟ අවුරුද්දේ මේ කාලෙදී මේ ගෙවෙන මිනිත්තු වලට දැන් ඔයාලගේ ජීවිතේ ගෙවෙන මිනිත්තු වටිනාකමෙන් වැඩි. තේරුණා? දැන් මගේ ජීවිතේ මේ කාලේ ගෙවෙන මිනිත්තු වලට වඩා මගේ ජීවිතේ මං ඒ වල කරද්දි මේ කාලේ ගෙවෙන මිනිත්තු මට වටිනවා. මොකද ඒ මිනිත්තු ටික හරියට ගෙවපින්දයි මම මේ මිනිත්තු ටික මෙහෙම ගත කරා. ඒ වගේමයි දැන් ගත්තොත් එහෙම ඔයාලගේ ඊළවල් මම දකින්නේ රේස් එකක් වගේ. හරිද? රේස් එකක්. මෙතනින් තමයි රේස් එක පටන් ගත්තේ. රේස් එක ඉවරෙන් අවුරුදු 2කමාරකින්. දැන් ඔයාලා ඉන්නේ මෙන්න මෙතන වගේ ළමයි. හරිද? අපි ඊට පොඩ්ඩක් zoom කරලා ගමු මෙතන. හොඳද? මෙන්න මේක zoom කරලා ගමු. ඔන්න ඔයාලා ඉන්නවා මෙතන. හරිද? මෙතනින් දැන් ඉවරෙන්න යන්නේ. තරගය. හරිද? ළමයි.
දැන් තමයි දුවන දිවිල්ල හොඳටම දුවන්න ඕන. මේ අන්තිම මීටරට ඉන්නේ මේ අන්තිම මීටරට ඉන්නවා. වගේ ඉස්සරහින් ළමයි ඉන්නවා. පිටිපස්සෙන් ඉන්නවා. කොහොම හරි ඉන්නවා. ඒවා අදාළ නැහැ. දැන් දුවන්න තියෙන උපරිම ඩම් එක දාලා. මොටිවේට්ලා අපේ මොරාල් එකෙන් වැඩ කරන්න තියෙන්නේ. රිසල්ට් එකක් එයි. දැන් රිසල්ට් එකක් නැහැ කියලා අනේ දැන් රිසල්ට් එකක් නැත්නම් දැන් වැඩ කරන්න බෑ. එහෙම ඉන්නවට වැඩ කරන්න හොඳ නැද්ද මං කියන්නේ. එහෙම කරලා ෆේල් වුණත් සතුටුයි මට නම්. වැඩ කරලා ෆේල් වුණත් සතුටුයි. වැඩ කරන්නේ නැතුව ඉඳලා ෆේල් වුණාම එතන වැරදි දෙකයිනේ. ෆේල් වීම වැඩ නොකිරීම. වැඩ කරලා ෆේල් වුණොත් වැඩ කරා සතුටුයි. හරි. ෆේල් වුණා අවුලක් නැහැ වැඩ කරනෝනේ. ඒකේ එරර් ප්‍රශ්න එහෙම හිතා දාගන්න පුළුවන් නම්. මං කියන්නේ කවුරුත් ෆේල් වෙන්නේ නැහැ. මේ වීඩියෝ එක බලන කවුරුත් ෆේල් වෙන්නේ නැහැ. මං කියන්නේ රිසල්ට් එක උපරිම මට්ටමේ තියාගන්න මේ ටිකේ රේස් එක ඉවරන් ටික මේ තියෙන්නේ. රේස් එකේ මුල මෙන්න මේ හරි මෙන්න මේ හරි මෙන්න මේ හරි කොමිටියක් කාර්ය නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒවා අදාළ නැහැනේ. අන්තිමට දිනුම් කණුව උපරිම වේගයෙන් පසු කරන එක්කනයි ජයග්‍රහණය කරන්නේ. එහෙනම් මේ හරිය හොඳට තියාගන්නමයි වලගේ. කොහොමද පාඩම් කරන්නේ වදාල් නැහැ. මොරාල් එක આવොත් හරියටම තමන්ගේ සිස්ටම් එකට දන්නව පාඩම් කරන්න. කවුරු කොහොම කිව්වත් යා මෙහෙම කරා මම මෙහෙම කරා කියලා. එවැනිම අදාළන්නේ. තමන්ගේ හිත පාලනය කරගෙන වැඩ කරන්න. එච්චරයි. හරි. ඊළඟ දින හරි සරල අවාසියක් වම ඒක ඔයාලට තේරෙනවා. මෙතන විනිමය ඉල්ලුම් වක්‍රය. හරිද? මෙතන විනිමය සැපයුම් වක්‍රය. චූටි වැස්සකුත් කරන ළමයි. හරි. මේ විනිමය ඉල්ලුම් සැපයුම් වක්‍රය විතර මෙතන හැදෙනවා සමතුලිතය ඒකම අපි හිතමු 130යි කියලා රජය තීරණය කරන එකත් ඒකමයි හිතමු. දැන් විනිමය ඉල්ලුම වැඩි වෙනවා මේ. ඉල්ලුම් වැඩි වෙනවා. දැන් රජය මොකද කරන්නේ? 130ට තියන් යන්න ඕනින්ද ඔන්න සැපයුම වැඩි කරනවා. ආයෙ මෙතනට එනවා. ප්‍රශ්නයක් නෑ. හරිද? මෙතන තියෙන්න ඕන. හරිද? හරි. එක. ඔන්න ආයෙ ඉල්ලුම වැඩි වෙනවා. හරි. දැන් මොකද්ද? දැන් තියෙනවනේ කොහෙද? දැන් තියෙනවනේ මෙන්න මෙතන හරිනවා. හරි. ඒක වෙන්න දෙන්නේ නැහැ ආයෙ රජය ආයෙ වැඩි කරනවා ළමයි. ආයෙ වැඩි කරනවා මේ සැපයුම් වක්‍රය. ආයෙ මෙතනට එනවා. ආයෙ ඉල්ලුම වැඩි වෙනවා කියලා හිතන්නකෝ. දැන් කොහෙද තියෙනවනම් මෙතන මේ. ආයෙ සැපයුම් වැඩි කරනවා. ආයෙත් එතන ගන්නට යනවා. අර ඉල්ලුම වැඩි වෙද්දි සැපයුම වැඩි කරානේ. හරි. එයාලා හිතන ප්‍රශ්නයක් නෑ. එතකොට 130 තියන් ඉන්න පුළුවන් කියලා. නමුත් මේ බලපෑම අයින් වෙන්නේ නැහැ. ළමයි 1 2 3 කියන බලපෑම හිටින මාර්ගිකේ. ඇයි මේ 130 කියලා කියන්නේ තුන් වතාවක් අධිතක්සේරු වෙච්ච අගයක්. වා තුන් වතාවක් අම්මට බොරු කියලා. මහ බැංකුව තුන් වතාවක් ආර්ථිකයට බොරු කරා. කවදාද මේ මහ බැංකුව මේ ප්‍රතිපත්ති අතාරන දවසට තුන් වතාවක් අධිතක්සේරු වෙච්ච එකේ ප්‍රතිඵලය තුන් වතාවක් ආර්ථිකයේ විනිමය අනුපාතිකය ශ්‍රේ වීමකට ලක් වෙනවා. තුන් වතාවක් ආර්ථිකයේ අනුපාතය ශ්‍රේ වීමකට ලක් වෙනවා. ඉතින් මම හිතන්නමයි තුන් වතාවක් නෙමෙයි අපේ ඩොලරයගේ අධිතක්සේරුලා තිබ්බ ගොඩාක් කල්. ඒකේ ප්‍රතිඵල තමයි දැන් ඔය එකපාරම 200ට ඇවිල්ලා තියෙන්නේ. තේරුණාද? ඒතකොට විනිමය අනුපාතිකය දැන් තියෙන 130ට උනාට මේ ප්‍රතිපත්ති ඉවත් කරපු ගමන් තුන් වතාවක් අධිතක්සේරු වෙච්ච ඒ ඩොලරයේ අගය අවසානයේදී සාමාන්‍යයෙන් 200ට විතර එන්න පුළුවන් අපිට. ඒක තමයි මෙතන තියෙන භයානක ප්‍රතිඵලය. අධිතක්සේරු වෙන. ඒකේ බලපෑම ප්‍රබල වෙන්න පුළුවන් අවසානයේදී. අවසාන එක මූල්‍ය ප්‍රතිපත්තිය ස්වාධීනව ක්‍රියාත්මක කළ නොහැකි වීම. හරි. ඒක ලස්සන කතාවක් තමයි. මම ගත්තොත් මේ අවාසියක් විදියට මේ අවාසිය තියෙන ප්‍රබලම අවාසිය තමයි අපි කියන්නේ ගොඩක් වෙලාවට මෙන්න මේ අවාසිය. මූල්‍ය ප්‍රතිපත්තිය ස්වාධීනව ක්‍රියාත්මක කළ නොහැකි වීම. සාවධානව අහන් ඉන්න ළමයි. ඇඳලා මට නෑ වමන යන්න ඔයගලම. මෙතන විනිමය සැපයුම. මෙතන විනිමය ඉල්ලුම. මෙන්න තියෙන රජයේ ගෙන ආපු 130ට තියන් ඉන්න ඕන කියපු ඒ ස්ථාවර විනිමය අනුපාතික. හොඳද? දැන් දෙයිනේ මූල්‍ය ප්‍රතිපත්තිය මොකටද තියෙන්නේ? මෙන්න ඉන්නවා ලංකාව. හොඳද? මූල්‍ය ප්‍රතිපත්තිය තියෙන්නේ ලංකාව ඇතුලේ. හේතුව අභ්‍යන්තර ස්ථායීතාවය. අභ්‍යන්තර ස්ථායීතාවය කොහොමද මූල්‍ය ප්‍රතිපත්තියෙන් එන්නේ? මුදල් සැපයීමට බලපෑම් කිරීමෙන්. මොකක් හරහාද? පොලි අනුපාත හරහා. රටක මූල්‍ය ප්‍රතිපත්තිය තියෙන්නේ අභ්‍යන්තර ස්ථායීතාවය තහවුරු කරන්න. අභ්‍යන්තර ස්ථායීතාවය තහවුරු කරන්න මුදල් සැපයීමට බලපෑම් කිරීමෙන් මොනවාද උපකරණ? පොලි අනුපාත වගේ දේවල්. එතකොට මේ සිස්ටම් එකේ තියෙන පොඩි අවුලක්. මොකක්ද අවුල?
විනිමය අනුපාතය මේක 130ට තියන් ඉන්න ඕන කියන එක. හරි. අපි සුපුරුදු උදාහරණ ගමු ළමයි. ඉල්ලුම වැඩි වෙනවා. මෙන්න මේ ප්‍රමාණයෙන් උඩ යන්න තෙරපනවා විනිමය අනුපාතෙ මේ මෙතනට එන්න තෙරපනවා මේ මෙතනට එන්න තෙරපනවා. මොකද කරන්නේ? පටකාල මහ බැංකුව අධිපති විනිමය සැපයුම් වක්‍රය දකුණට විතැන් කරනවා. දකුණට විතැන් කරනවා. ආයෙ මෙතනට 130ට තියාගන්න පුළුවන්. දැන් දකුණට විතැන් කරනවා කියන පොඩ්ඩක් අපි zoom කරලා බලමු. දකුණට විතැන් කරනවා. මොකද්ද කරේ? අර ස්ථායි කරන අරමුදලෙන් 1000ක් අරගෙන අපි 1000ක් කියලා ඩොලර් මිලියන 1000ක් අරගෙන දැම්ම වෙළඳ පොළට. මොන වෙළඳ පොළ? විනිමය වෙළඳ පොළට. කොහෙන්ද ගත්තේ? ආර්ථිකයෙන් ළමයි. මේ ආර්ථිකයෙන් අරන් තින්නේ මේ. ආර්ථිකයෙන් ගත්තා මොකද වෙන්නේ? මුදල් සැපීම අඩු වෙනවා. පදනම් මුදල් අඩු වෙනවා. ළමයි. දැන් සාමාන්‍ය අපි ඔයාලා හිතන් ඉන්නේ මූල්‍ය ප්‍රතිපත්තියට විතරමනේ මුදල් සැපීම පාලනය කරන්න පුළුවන් කියලා. එහෙම නෙමෙයි. නේ අර ගෑනු ළමෙක් කියන ළමයි ආට විතරමයි ආදරේ කියලා. ඒක එහෙම නෙමෙයි. කොල්ලොත් එහෙමයි. ඒක එහෙම නෙමෙයි. මූල්‍ය ප්‍රතිපත්තියට විතරක් නෙමෙයි මුදල් සැපීම පාලනය කරන්න පුළුවන් නේද? මේ බලන්න මේ නිකම් පාලනය නෙමෙයි. මේ බලන්න මෙහෙම මේක 1000 වෙළඳ පොළට දැම්මම සැපීම වක්තේ දකුණු විතෙන් වුණා. මුදල් සැපීම අඩු වුණා. පදනම් මුදල් අඩු වුණා. තමයි විකෘති වෙනවා අභ්‍යන්තර ස්ථායීතාවය. කවුරු හින්දාද? විනිමය වෙළඳ පොළේ හින්දා. විනිමය වෙළඳ පොළ කියන්නේ බාහිර ස්ථායීතාවය. විනිමය වෙළඳ පොළ කියන්නේ රට ඇතුළේ ඉන්න එක නෙමෙයි. මේ එළියේ ඉන්න එක. මේ පස්තාරින් එළියේ. එයාගේ ස්ථායීතාවය 130ට තියන් ඉන්න ඕන එක රැකගන්න අපි රට ඇතුළේ තිබිච්ච මුදල් සැපීම සහ පදනම් මුදල් අඩු කරා. දැන් මුදල් සැපීම අඩු වුණා මෙතන. මොකද ඌණ ද්‍රවශීලතාවයක්. ඌණ ද්‍රවශීලතාවයක්. පොළි අනුපාත ඉහළ යන්න පුළුවන්. පොළි අනුපාත ඉහළ යනවා කියලා කියන්නේ හොඳට ගන්න ණය ඉල්ලුම අඩු වෙනවා. ණය ඉල්ලුම අඩු වෙනවා කියලා කියන්නේ ආයෝජනය අඩු වෙනවා. ආයෝජනය අඩු වෙනවා කියලා කියන්නේ මිනිස්සුන්ට වැඩ කරන්න නැහැ, රස්ස නැහැ. මේ ආයෝජනය අඩු වෙන්නේ. ව්‍යාපාර පටන් ගන්න නැහැනේ. එතකොට සේවා නියුක්තිය අඩු වෙනවා. ආපාරක් කියන්න ළමයා අහගන්න. විනිමය අනුපාතය, විනිමය වෙළඳපොළ ආර්ථිකයෙන් එළියින් එකක්, ආර්ථිකයෙන් එළියින් එකක් බාහිර ස්ථායීතාවය වෙනුවෙන්. එතන මොකද කරන්නේ? විනිමය අනුපාතික ස්ථාවරව තියන් ඉන්න ස්ථායි කරන අරමුදලේ සැපයුම් වක්‍රය වමට විතැන් කරන්න, දකුණට විතැන් කරන්න ඕන හින්දා විනිමය නිකුත් කරනවා. විනිමය නිකුත් කරද්දී රට ඇතුලේ ප්‍රශ්නයක් වෙනවා. මුදල් සැපයුම අඩු වෙනවා, පදනම් මුදල් අඩු වෙනවා. මුදල් සැපයුම අඩු වෙද්දී ද්‍රවශීලතාවය වුණයි කාගේවත් ගාව සල්ලි නැහැ බැංකු ගාව. ඒතකොට තියෙන සල්ලි ටික දෙන්නේ ණයට ඉහළ පොලියකට. පොලි අනුපාත ඉහළ යනවා. පොලි අනුපාත ඉහළ ගියාම ණය ගන්නෙ නැහැ. ණය අඩු වෙනවා. ණය අඩු වුණාම මිනිස්සු ආයෝජනය කරන්න සල්ලි නැහැ. ඒතකොට ව්‍යාපාර අඩු වෙනවා. ව්‍යාපාර වුණාම සේවා නියුක්තිය අඩු වෙනවා. සේවා නියුක්තිය අඩු වුණාම තව කියන්න දරිද්‍රතාවය ඇති වෙනවා. දරිද්‍රතාවය ඇති වෙනවා. දරිද්‍රතාවය ඇති වුණාම සමාජය දුප්පත් වෙනවා. එතන මෙහෙම ළමයි මේක තන්දර වෙන්නේ. බලන්න මේ කොහෙවත් තියෙන බාහිර ස්ථායීතාවයක් වෙනුවෙන් රටේ අභ්‍යන්තර ස්ථායීතාවය එහෙම්ම නැති වෙලා ගියා නේද? එන්නේ ඒ හින්දා ළමයි මම කියන්නේ ඔයාලට ඔයාලා කවදාද මහ බැංකුව අධිපති වුණොත් මේ වගේ ප්‍රතිපත්තියකට යන්න එපා. හරිද ළමයි? නමුත් තමයි මේ වගේ ප්‍රතිපත්තියක තියෙන හොඳ දේවල් ගන්න ඕන අපි. හරිද? පූර්ණ පාවනයක තියෙන හොඳ දේවල් ගන්න ඕන. හදන්න ඕන මික්ස් කරලා ලක්ෂණ ප්‍රතිපත්තියක්. සුද්ධ වශයෙන් මේවට යෑම යෝග්‍ය නෙමෙයි කියන එකයි මගේ පෞද්ගලික මතය. හරිද? අවසාන එකත් බලමු ළමයි. අවසානයේ දැන් දන්නවා. එයාලා කියන්න මේ අවසාන අවාසිය මේ වගේ සිස්ටම් එකක් පවත්වාගෙන යනවා නම් ඒ රට පොහොසත් රටක් වෙනවා. ඇයි ඒ? ඒ ඉතින් ස්ථායි කරන මුදල් විශාල විදේශ මුදල් සංචයයක් තියෙන්න බෑ. ඉතින් එහෙම රට පොහොසත් රටක් නෑ. එහෙනම් කොහොමද මහින්දගේ කාලේ 130ට 140ට කාලයක් තිස්සේ ඩොලර් එකක් පවත්වාගෙන ගියේ? එතනදී ළමයි අපිට තරග කරන්න පුළුවන්. ණය ගත්තේ ස්ථායි කරන අරමුදල දාන්න නැත්නම් රන් සංචිත මේකට දැම්මා කියලා. හරිද? ඒ කියන්නේ ළමයි මේ අරමුදලේ පවත්වාගෙන යන්න වෙනවා විශාල විදේශ සංචිතයක් ළමයි. ඒක මුදල් සැපීමකට බලපාන වක්‍රාකාරය. ඒ වගේම ඒ සල්ලි අපිට යොදා ගන්න පුළුවන් ළමයි සංවර්ධන කටයුතු වලට. මේ වගේ යාන්ත්‍රණයක් නැත්තම් නේද? බොරුවට මේක අස්සේ තියන් මේක මේන්ටේන් කර කර ඉන්නවට වඩා එහෙනම් මතක තියාගන්න ළමයි මෙතන ගොඩක් සල්ලි දාන් ඉන්නවා කියන එක බරක් ආර්ථිකයට ඒක අවස්තික පිරිවැයක් සංවර්ධනයේ. අන්න එහෙමයි ළමයි අපි ස්ථාර විනිමය අනුපාත ක්‍රමයක අවශ්‍ය සාකච්ඡා කරලා ඉවර කරේ. ඒතර මේකට යටින් මම දාන්නම් පළවෙනි ලින්ක් එක පූර්ණ පාවනිකේ වාසිය වාසි සහ පූර්ණ පාවනිකේ සිද්ධාන්ත. එතකොට ළමයි පාඩම් කරන්න වැඩ කරන්න මොනවාර තේරෙන්නේ නැද්ද නැත්නම් මගේ මේ යටින් ඊමේල් එක දාන්න. ඒකට ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. හරි. හැමෝටම සුබ වතන ළමයි. ජේසුස් පිටයි.